වස්සාන ධර්මදේශනා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මෙම ධර්මදේශනාව ප්‍රචාරය කිරීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කළේ කැලණිය ගෝණවල පදිංචි මාකෙවිටගේ රීටා කුමුදිනී පෙරේරා මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ අගෝස්තු මාස 10 වන දින 25 වන උපන්දිනය සමරන සමරවීර ආරච්චිගේ තිරින සඳරුවන් පෙරේරා පොඩි පුතුට නිදුක් නිරෝගී චිර ජීවනයේද උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීම. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් මේ සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන්නට යෙදුණු උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළ වීමෙන් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම ඵලය පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ධර්මය ඔස්සේම ස්වල්ප වූ කාලයක් වුවත් ධර්ම මනසිකාරයක යෙදෙන්න. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කැලණිය ගෝණවල ලිපිනෙහි පදිංචි මාකවිටගේ රීටා කුමුදුනී පෙරේරා මහත්මිය මේ උතුම් ධර්ම දානමය පින්කම ඇයට උතුම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වීම පිණිස පවතින සුඛ පාරමිතාවක් බවට පත් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම තුල සත්වයකට තමන් සාමාන්‍යයෙන් ජීවිතයේ හිතන චින්තන රටාවෙන් බැහැර වෙලා වෙනස්ම විදිහේ සිතවිලි රටාවක් ජීවිතයට ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ මිනිසුන් පින්වත්නි ජීවිතයට ඉපදුනාට පස්සේ සමාජයෙන් ලැබෙන මඟ පෙන්වීම ඔස්සේ සමාජයෙන් පෙන්වන පාර ඔස්සේ අධ්‍යාපනය, උපාධිය, රැකී රක්ෂාව, විවාහය, දූදරුවෝ, මුණුබුරු, මිනිබිරියෝ, ගෙවල් දොරවල්, සමාජයේ හොඳ තැනක්, වාහනයක්, යහනයක් වගේ පුංචි තැන් කීපයක හිර වෙලා හිටියට බුදු කෙනෙක්ගේ ලෝකෙ පහළවීමත් එක්කම පින්වත්නි කෙනෙක්ට මේ ගත කරන සාම්ප්‍රදායික ජීවිතය පිළිබඳව කලකිරීමකට එන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කලකිරීමකට එන්න අවස්ථාව ලැබෙන්නෙම මේ ජීවිතයේ තියෙන සාරවත් නැති බව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිසා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ ජීවිතයේ තියෙන මේ සාරවත් නැති දෙයක් පිළිබඳව දේශනා කළේ කියලා. පින්වත්නි, මේ ලෝකෙ පිළිබඳව යථාකාරයෙන් තතුපිරික්සල බලනකොට මේ ලෝකෙ හරිම දුර්ජන අසත්පුරුෂ ලෝකයක්. ඒ කියන්නේ මේ මිනිස්සු කරන නරක වැඩ නිසා නෙමෙයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝනේ. ලෝකය කියන එක පිළිටලා තියෙන්නේම දුක මත. මේක තියෙන ප්‍රධාන දුක්ඛීපයක් තියෙනවා. ඒ දුක්ඛීපය අතර ඉපදිච්ච මිනිස්සෙක්ට ඒ මිනිස්සයා Tamanට ලැබෙන ශරීරය නැත්නම් මේ ලැබිලා තියෙන ස්කන්ධ පහ
කොයිතරම් ආදරෙන් පෝෂණය කළත් කොයිතරම් ආදරෙන් රැක බලාගත් ඒ රැක බලා ගන්න ශරීරය අපිට කරන අසත්පුරුෂකම දරා ගන්න පුළුවන්කමක් මිනිසෙක්ට ලැබෙන්නේ නැහැ පින්වත්නි. උදාහරණයක් විදියට හැම තප්පරයකම වයසට යන එක. බලන්න මොනසා ආදරෙන් මේ ශරීරයට සැලකුවත් මොනතරම් බලාපොරොත්තුමින් ශරීරයන් එක්ක අපි මේ ජීවිතේ ගොඩනගා ගත්තත් අපි හැමෝටම මොකක් කරන්න වෙනවද? මේ ශරීරය අතහැරලා දාලා යන්න වෙනවා. අපි හැමෝටම මේ ජීවිතේ අහිමි වෙනවා පින්වත්නි. අහිමි වෙන ජීවිතයක නේද අර මේ කෝණු හාසෝ කිමානන්දු නිච්ඡම් පජ්ජලීතේ සති. මේ ජීවිතේ මේ hina වෙවි ගත කරන්න තියෙන කාලේ පින්වත්නි ඒ කියන්නේ මේක හරි අපරාධයක්. මේක hina වෙවි මේ පාටි දදා ගත කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. හේතුව මේ ලැබිලෙන ඥාති හිත මිත්‍රාදී හැම දෙනෙක්ගෙම අපිට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි. ඒකට කියනවා මරණය කියලා. නිකම්ම මැරෙන්න වෙනවත් නෙමෙයි. ජීවිතේ ජීවත් වෙන කාලය ඇතුලේ හරියට වෙහෙස මහන්සි වෙලා. ඒ වෙහෙස මහන්සි වීම තුල රැක ගන්න හදන ජීවිතය පරිස්සම් කරගන්න බැරුව. ඒ වෙහෙස මහන්සි වෙලා රැක ගන්න හදන ජීවිතය පවත්වා ගන්න බැරුව. ඒ විඳින්න හදන සැප වේදනාව නවත්වා ගන්න බැරුව. ජීවිත කාලයම අසරණ භාවයට පත් වෙන එකත් සිද්ධ වෙනවනේ. ජීවිත භාවයම අසරණ භාවයට පත් වෙනවා විතරක් නෙමෙයි. ඒ ජීවිත කාලයේ ඇතුලේ වෙහෙස වෙලා අවසානයේදී ලබාගත් දෙයක්වත් නැහැ කියලා ජීවිතයේ අවසානයේදී ඔබට දැනුණොත් මේ මරණය කියන ධර්මතාවය බේරෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. මරණීය කියන ධර්මතාවයෙන් ගැලවෙන්න පුළුවන් සත්වෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ. බුදු, පසේ බුදු, මහරහත් ආදී මහෝත්තමයන්න් වහන්සේලාටත් මුහුණ දෙන්න වුණ යම් ධර්මතාවයක් මේ ලෝකේ පවතිනවද? ඒ ධර්මතාවයට කියන නම තමයි මරණය කියන එක. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම සිහිපත් කරනවා යමෙක් මරණ සතිය වඩන්නේ නම්. කියන්නේ මේ මරණ සතිය කියන එක හරීම මේ ආනිශංස සහගත භාවනාවක්. යමෙක් මරණ සතිය වඩන්නේ නම් ඔහු අයෝග්‍ය ප්‍රත්‍ය හැරපියලා. ඒ කියන්නේ මේ Tamanට නුසුදුසු දේවල්. දැන් අපිට අයෝග්‍ය ප්‍රත්‍ය කියලා කියන්නේ මිනිස්සු මම අර කලින් කියපු ලොකු රේස් එකේ ඉන්නවනේ. ඉතින් මේ රේස් එකේ ඉඳීම වැඩක් නෑ. අන්න ඒකයි හම්බ කරනවා කියන එකේ අර්ථයක් නෑ කියලා දකිනවා. ජීවිතය කියන එකේ පිළිසරණක් නෑ කියලා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං. අපි ඔක්කොටම මේව දාලා යන්න වෙනවයි කියලා දකිනවා. මරණ ධම්මං මීයති අලබ්බනීය ටානං සමනයනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මාව මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න දෙවියෙක්ට මාරෙක්ට පුළුවන් කමක් නැහැ කියන එක ඒ සත්වයන් දකිනවා පින්වත්නි. අන්න එහෙම දැක්කට පස්සේ මේ ඔහු අනවශ්‍ය හම්බ කිරීමක් දැන් උදාහරණයක් විදිහට මිනිස්සු ජීවත් වෙන්නේ හම්බ කරන්නේ. එතකොට මෙන්න මේ මරණය කියන ධර්මතාවය හිතට ආවට පස්සේ කෙනෙක් හම්බ කරන්න පුළුවන්. හැබැයි එයා පිනට දහමටත් එක්කයි හම්බ කරන්නේ. අන්න ඒකයි පැහැදිලිද? පින්වත්නි, ඇයි පිනට දහමටත් එක්ක හම්බ කරන්නේ? ඇයි සම්පත් ගොඩ ගහ ගන්න එපා කියලා කියන්නේ? මරණය කියන සංසිද්ධියත් එක්ක අපිට මේ ලෝකයේ තියෙන දේවල් අතහරින්න වෙද්දී මේ ගොඩනගාගෙන ඉන්න කිසිම භෞතික සම්පත්තියක් අරගෙන යන්නේ නැහැ. සමහරව හිතන් ඉන්නවා අනේ හාන්සි පුටුවකම මැරුණොත් හොඳයි නේ කියලා. සමහරව හිතන් ඉන්නවා රෑ නිින්දෙදි මැරුණොත් හොඳයි කියලා. පිටින් නිින්දෙදි මැරෙනවද? හාන්සි පුටුවේ මැරෙනවද? බස් එකකට යට වෙලා මැරෙනවද කියන එක නෙමෙයි මෙතන ලොකුම ප්‍රශ්නේ කියන්නේ. මරණය කියන්නේ ලෙඩේ විතරයි. මෙතන ලොකුම ප්‍රශ්නය තමයි මරණයට හේතුව හොයන්න. මරණයට හේතුව තමයි ආයිත්සරයක් ඔබ මේ ලෝකෙට ඉපදීම කියන එක. දැන් පින්වත්නි ඔය පින්වතුන්ලා මැරුණාට පස්සේ මේක කෙලවරක් වෙන්නේ නැහනේ. ඔය පින්වතුන්ලාට හිතෙනවා නම් මරණයත් එක්ක මේක කෙලවරක් වෙනවා කියලා. ඔය පින්වතුන්ලාට හිතෙන්න පුළුවන් දැන් දුක් විඳ ඉන්න කෙනෙක් නහයෙන් කටින් බට දාගෙන ICU එකට වෙලා ඉන්න කෙනෙක් මැරුණාට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් අනේ දුක් විඳ ඉන්නවට වඩා හොඳයි මේ මිනිස්සයා ගියානේ යන්නේ කියලා. දැන් මේ කොහෙටද ගියේ? කොහෙටද මේ මිනිස්සයා ගියේ කියලා හොයන්න. ඒ කියන්නේ මැරිලා මොකද පිරිනිවන් පෑව නෙමෙයි ස්කන්ධ පහ. නිවුණ නෙමෙයි ස්කන්ධ පහ. අභාවයට ගියා නෙමෙයි. ස්කන්ධ පහ නැවත තැනක හටගන්නයි ගියේ. අන්නේ හටගන්න යන තැන පිළිබඳව ලොකු විශ්වාසයකට එන්න එපා. පාරක තොටක යනකොට අපි දකිනවා බල්ලෝ බලල්ලු ඕන තරම් පින්වත්නි වාහන වලට වැදිලා බඩබොක්කු එළියට පැනලා ඇස් එළියට පැනලා
ඇඹරිලා ගිහිල්ලා කටවල් දත් ගැලවිලා ගිහිල්ලා හරක් වාහනවල වැදිලා ඒගොල්ලන්ට තුවාල වෙලා අනන්ත දුක් විඳින සත්වයෝ මේ ලෝකෙ උප්පත්තිය ලබනවා. මගේ පිංගුතුල්ලා හිතන්නේ ඊළඟ පාර මැරලා ගිහිල්ලා හරකෙක් වෙලා බල්ලෙක් වෙලා පාරක් තොටක වාහන දෙක තුනකට යට වෙලා චප්ප වෙලා යන්න වුණොත් දැන් අපි සමහරක් දාට ධර්මදේශනා කරන්න පාරේ වඩිනකොට පිංගන්නේ මේ බලු පැටව හැප්පිලා පාරේ ඉන්නවා හරිද? ඉන්නකොට මොකද කරන්නේ අපිට කවදාවත් ඒක දිහා බලාගෙන යන්න බෑ. අපි ඡායාවක් හරි දැක්කොත් ආපහු වාහනේ සහරි හරවගෙන ඇවිල්ලා ඒ සතාව බලනකොට පිංගන්නේ සමහරක් විට පණ ගැහි පණ තියෙනවා. හැබැයි මේක කවුරුත් අයින් කරන්නවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. කියන්නේ හැමෝම එහාට දාලා අනේ පව් කියලා යනවා මිසක අර හැප්පිච්ච සතාව මේ අයින් කරන්න ඕනි කියලාවත් ඒ කියන්නේ යාව තව වාහනයකට යට වෙයි කියලාවත් සංඥාවක් එන්නේ නැහැ. ඒ සතාට වතුර ටිකක් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මගේ පිංගුතුලා හිතන්න මැරිලා ගිහිල්ලා ඒ වගේ ජීවිතයක් ලබලා පාරක තොටක හැප්පිලා මැරෙන්න වුණොත් වතුර ටිකක් නැතුව ආයෙත් පාරට වෙලා පණ ගැහි ඉන්න වුණොත් මොකද කරන්නේ? කාටද කියන්නේ මේ අවනඩුව? මේ දුක කොහොමද විඳ දරාගන්නේ? මේ දුක කොහොමද දරාගන්නේ? උසාවිය යන්නද? පොලිසිය යන්නද ස්වභාව ධර්මයේ මාව බල්ලෙක් කළායේ මම පාරේ හැප්පුවායේ කියලා. දැන් නම් අපිට වන්දියක් හරි ගන්න පුළුවන්. මොනරෙක් බල්ලෙක් හරකෙක් හැප්පුණාම කවුද වන්දි දෙන්නේ? කවුද එක බෙහෙත් ටිකක් දාලා පිටට මේක හොඳ කරන්නේ? ඒ වගේ ජීවිතයක් ලැබෙන්න පුළුවන් මරණින් මත්තේ. ඒ නිසා මේ මරණින් මත්තේ යන්න තියෙන ජීවිතයට භාග්‍යතුන් වහන්සේ කියන්නේ කන්දානංච පටපාටි ධාතු ආයතනානිච්ච අබ්බෝචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. මේකට කියනවා සංසාරය කියලා. සංසාර වෘත්තය. අවිද්‍යාව නිසා තණ්හාවත් උපාදානියත් ඒ නිසා නැවත උප්පත්තියත් ආයිත් ඒකත් එක්ක ප්‍රත්‍යවෙච්ච අවිද්‍යාවත් ආයි තණ්හා උපාදාන නිසා භව ජාතිත් මේක කැරකි වටයක් විදිහට යනවානේ. මෙන්න මේ කර්මය නිසා සකස් වෙන ජීවිතය පිළිබඳව අවබෝධයකට ආවේ නැත්තම් සාංශාරික ජීවිතයේ තියෙන දුක්ඛිත ස්වභාවය ඔබ බල්ලෙක් වෙන්න පුළුවන්. ඔබව වර භූමි තෙල් වැදිලා දුක් විඳින જાතියේ ගැරණියෙක් වෙන්න පුළුවන්. ගොළු බෙල්ල දැකලා තියෙනවද සමහරුන්ගේ කටු කැඩිලා දිය වෙලා වගේ ගිහිල්ලා ඉන්න. සමහර කැරපොත්තන්ව දැකලා තියෙනවද මිනිස්සු ගහලා චප්ප වෙලා ගිහිල්ලා ඉන්න. සමහර මදුරුවන්ව දැකලා තියෙනවද මිනිස්සුන්ගේ ඇඟේ වැව්වහම තටු කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැති වෙන්න මරලා අඹරලා ගන්න જાතිය තිරිසන් සත්තු මේ ලෝකේ ඉන්නවා කියලා. ඒ කියන්නේ තිරිසන් සත්තු වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එක ඔබ දැකලා තියෙනවා. ඔබට ඒ වගේ ජීවිතයක් ඊළඟ පාර ලැබුණොත් ඔබට කාගෙන් හරි මැරෙන්න වෙන ගුටි කන්න වෙන දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු මේ ඔය දැන් තියෙනවනේ මේ මදුරුවන්ට අර අමාරු වෙන්න කනට දාන ශබ්ද තරංග නිකුත් කරන දේවල්. ඔබට දැනিলা තියෙනවද ඒ ශබ්ද තරංගයක් නිසා මදුරුවෙක්ගේ කනට කොච්චර අමාරු ඇතිද කියලා. අපි අපේ පහසුව බලනවා. සත්වෙක් විදියට. එතකොට අර සත්වයාගේ අසරණභාවය ඔබට දැනෙලා නැද්ද කවදාවත්? හරි. ඔබට දැන් දැනෙන එකක් නෑ. හැබැයි ඔබ ඊළඟ පාරේ වෙන තැනක උප්පත්තිය ලැබුවොත් පිටින් මතක තියාගන්න. එදාට ඔබට විඳින්න වෙන වේදනාව ඔබට දැකබලාගෙන දුක් විඳින්න වෙනවා. ඔය එකක්. പ്രേත ලෝකයකට ගියාම പ്രേත ලෝකයේ ඇතුළේ තියෙන කතන්දරේ වෙනම එකක්. කර්මය කොච්චරක්ද කියනවනම් බඩගින්නට වතුර බොන්න ගඟට නැවුනහම තිබහට ගඟ හිඳෙනවා කියනවා പ്രേතයාගේ කර්ම විපාකයට. අසූචි කකා මල මුත්‍රා කකා සෙමසොටු හොය ගත කරන ජීවිතය අර්ථවත් එකක් නෙමෙයි කියන එක පින්වත්නි මතක තියාගන්න ඕනි. ඒ වගේ ආත්ම භාවයක් ලැබුණොත් හරීම දුකක්. يعني ඒ පීඩාවන් අපිට වචන කරන්න බෑ. අපිට එතන අපි ඉන්නවා වගේ ෆීල් නොවන නිසා අපිට පුළුවන් බාහිරින් ඒ රූපය දිහා බලලා අප්පෝ බයයි භයානකයි කියලා කියන්න විතරයි. ඒ සත්වයා එතන විඳින දුක ඒක කවුද වචන කරන්නේ? දැන් ඔය පිංගුතුලා බාහිරින් බැලුවාම පේන රූපය නෙමෙයි ඔය පිංගුතුලාගේ ජීවිත ඇතුලේ තියෙන දුක. එතකොට අන්න ඒ වගේ പ്രേතයෙක් කියන කෙනාව, අසුරයෙක් කියන කෙනාව, අමනුෂ්‍යයෙක් කියන කෙනාව, දෙවියෙක් කියන කෙනාව අපි එළියෙන් බැලුවාම පේන ස්වરૂපය නෙමෙයි ඇතුළාන්තයේ තියෙන සංකත විපරිණාම, ਸੰతాප පීලන කියන දුක් සකස් කළ යුතුයි. වෙනස් වීමටපත් වෙනවා. නිතර දැවෙන තැවෙන ගතිය, පීලණය වෙන ස්වභාවය. මේ ස්කන්ධ පහට අයිති රූපයට අයිති දුක්ඛිත තත්වයන්, වේදනාවට, සංඥාවට, සංකාරයත් එක්ක ගොඩනගා ගන්න ජීවිතයේ තියෙන දුක්ඛිත තත්වයන්, විඥානයේ මවමව දෙන මේ මායාකාර ලෝකේ
රැවටිලා විඳින්න වෙන සමූහ ගණයෙන්, සන්තති ගණයෙන්, ඝනවලින්, කෘත්‍යවලින් වැහිලා තියෙන ජීවිතයට මුලා වෙලා විඳින්න වෙන පීඩාව පින්වත්නි සුළුපටුනේ. අන්න ඒ නිසා මතක තියාගන්න සංසාර ජීවිතයක් යන්න වෙනවා. මරණින් මත්තේ යන්න වෙන සංසාර ජීවිතය හරියම භයානක එකක් වෙන්න පුළුවන්. සොයි පිංගුතුල්ලට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ මේ මැරෙනවා කියන එකටත් වඩා මැරෙනවා කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරි මැරෙන එකත් කමක් නැහැ කියමුකෝ. මැරෙන එක ගැටලුවක් වෙන්නේ කොහොමද? මැරෙන එක ගැටලුවක් වෙන්නේ යන්න තියෙන සංසාර ගමන සිහිපත් කිරීම තුළ. සංසාර ගමන සිහිපත් කිරීම තුළ යන්න තියෙන කියන්නේ වෙන්න තියෙන මරණය කියන එක භයානක එකක්. ඒක සතුටින් පිළිගන්න අපිට පුළුවන් කමක් නැහැ. ප්‍රශ්න තියෙනවා කියලා කෝච්චියට පැන්නොත්, ප්‍රශ්න තියෙනවා කියලා බෙල්ල වැල දාගත්තොත් එතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ. එතනින් වෙන්නේ මේ ප්‍රශ්න ඉවර වෙලා අලුත් ප්‍රශ්නයක් පටන් ගන්නවා. දැන් බලන්න වෙන්නේ අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතේ නැති වෙලා යනවනේ. ඒතර ආයිත් මොන්ඩිසෝරි යන්න ඕනේ. ආයිත් ඉගෙන ගන්න ඕනේ. ආයිත් මම කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබුවොත්. ප්‍රේතාත්ම භාවයක් ලැබුවොත් කල්ප ගානක් නිරේ. මහා කල්පයක් අවීචි මහා නිරේට ගියොත් නියත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා කවද දාපව ගොඩ එන්නේ? කාලය හදලා බලන්න. අන්තර්කල්ප කීයක් තියෙනවද මේ මහා කල්පයකට? අන්තර්කල්පයක් කියලා කියන්නේ කොච්චරද? පැහැදිලිද පින්වත්නි? මේවා හොඳට හදලා බැලුවාම මේ ධර්මයේ පරීක්ෂලා බැලුවාම තේරෙනවා යන්න තියෙන සංසාර ගමන භයානක එකක්. එතකොට මැරෙනවා කියන එක ප්‍රශ්නය තමයි අපිට මේ ජීවිතේ තියෙන ප්‍රශ්නය. මැරෙනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේයි කියලා කවුරු හරි හෙව්වොත් ඔබට කියන්න තියෙන උත්තරේ තමයි මැරෙනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ මරණින් මත්තේ යන්න තියෙන සංසාර ගමන සංසාර ජීවිතය ගැන කල්පනා කිරීම කියන එක. සත්වයකට මේ කල්පනාව කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තුළ විතරයි. අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. බුද්ධෝත්පාද කාලේ නැත්නම් මේ ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය කියලා කියන්නේ මේ ෂණයකට ලැබිච්ච සම්පත්තියක් නෙමෙයි. මේ ඔක්කොම එකතු වෙච්ච ෂණය කියන එක. තේරෙනවද? මේක ෂණයකට නෙමෙයි අවුරුදු 60ක් 70ක් සම්මුති වශයෙන් ජීවත් වෙනෝනේ 60ක් 70ක්. එතකොට මේ ෂණයකට ලැබිච්ච ෂණ මාත්‍රිය ජීවිතයක් කියලා නෙමෙයි මේ කිව්වේ. මේ ඔක්කොම එකට එකතු වෙච්ච ෂණය. මේක හරිම දුර්ලභයි. පැහැදිලිද? බුද්ධෝත්පාද කාලය. මනුස්ස ජීවිතය. කල්යාණ මිත්‍ර සංඝයාගේ ඇසුර. සද්ධර්ම ශ්‍රවණය. ඔබත් මේ ධර්මය අහන්න පුළුවන් තැනක ඉපදිලා ධර්මය අසන කෙනෙක් බවට පත්වීම. මේ ඔක්කොම තියෙන වෙලාවේ තමයි මේ ඔක්කොම ෂණය මේ ඔක්කොම එකතු වෙන ෂණය පින්වත්නි හැමදාම ලැබෙන එකක් නෙමෙයි. ඔක්කොම එකට එකතු වුණත් වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියේ නැත්තම්. බුද්ධ කියන වචනේ ඇහෙන්න තිබ්බත් වැඩක් නැහැ. ධර්ම රත්නය සංගවිලා ගිය කාලයක නැත්තම් ධර්ම රත්නය විකෘති වෙලා ගිය කාලයක ධර්ම රත්නය විකෘති කරමින් කිය නැත්තම් ඉන්න කාලයක මනුස්ස ජීවිතයක් ලැබීම. මේ ඔක්කොම ලැබුණත් වැඩක් නැහැ ඔබ තිරසනෙක් වෙලා හිටියොත්. යමෙකුට මෙන්න මේ ඔක්කොම එක ෂණයක ලැබෙනවා නම් ඒ ෂණයට කියනවා මහා සම්පත්තියක් කියලා. අන්නේ ෂණ සම්පත්තිය මනාව ලැබපු නිසා කරුණා කරලා පින්වත්නි මේ අපරාධයට මූණ දෙන්න ලෑස්ති වෙන්න එපා. ඒකයි. මේක ලොකු අපරාධයක්. හැම කෙනෙක්ටම මැරෙන්න වෙනවා නම් අපි ජීවිතේ හැමදේම කල්පනා කරන එකක්. මොකක්ද මේ ජීවිතයේ මේ පෝෂණය කරමින් මේ ස්කන්ධ මේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේව පස්සේ දුවන දිවිල්ල වැඩේ මොකක්ද? ඔබට දැන් ගිය ජීවිතේ ඔබේ බිරිඳ ඉන්නවද? ඔබට දැන් ගිය ජීවිතේ ඔබේ දරුවා ඉන්නවද? ඔබට දැන් ඔබේ ගිය ජීවිතේ යාන වාහන තියෙනවද? දැන් මේ ජීවිතේ යාන වාහනත් ඔබේ ඊළඟ ජීවිතේදී ගිය ජීවිතේ කෙනා බවට පත් වෙනවනේ. ඔබ ගිය ජීවිතෙත් මේ ජීවිතේ බිරිඳට වගේම මේ ජීවිතේ මහත්යට වගේම මේ ජීවිතේ දරුවට වගේම ගිය ජීවිතේ දරුවන්ට ආදරය කරන්නේ නැතිනේ. හැබැයි අද කෝ ඒ දරුවෝ? ඒක අද දරුවන්ට මොකද වෙන්නේ ඔබ ඊළඟ ජීවිතයට ගියාම? ඊළඟ ජීවිතයට ගියාම අද ඔය අසුරු කරන දරුවෝ පෙර ජීවිතයයි බවට පත් වෙනවා. එතකොට ඔබේ ඉස්සරහට ඔය දරුවෙක් ආවත් ඔබට සමහරකට දැනෙන්න පුළුවන් මේ වගේ පෙර ජීවිතයේ දරුවෙක් හරි කියලා. හැබැයි ඒත් එයා පෙර ජීවිතයේ දරුවෙක්. එයා අපිට අයිති කෙනෙක් නෙමෙයිද? ඉතින් මේ වගේ తాවකාලික ගොඩනගා ගැනීමක් මෙච්චර දෘঢ় ලෙස අල්ලන් ඉන්නේයි කියන එක හරි ලොකු ප්‍රශ්නයක්. ඔබට මේක තේරෙන්නේ නැද්ද? මලගෙදරකට යන්න. සෝසානිකංගාදී දුතාංග තියෙන මෙන්න මේවට යන්න කනත්තක් ගාවට. ගිහිල්ලා ඒ මිනිස්සයා ඇඳගෙන ඉන්න ඇඳුම ජීවත් වෙලා හිටිය විදිය දැන් මේ මැරිලාවිල බල්ලෝ බලල්ලු වගේ කනත්තට වැටිලා පොළවේ යටට වෙලා ඇටකට පෑදීගෙන ඉන්න හැටි කල්පනා කරන්න.
ඔවුන්ට දැන් බිරිඳ ඉන්නවද? ඥාති ඉන්නවද? දරුවෝ ඉන්නවද? කිසිම කෙනෙක් ජීවිතේ ළඟ නැති හැටි කල්පනා කරන්න. ඉතින් ඔබ මේක කල්පනා කරනකම් ඔබ මේ ජීවිතේ අන්ධයෙක්. ඔබ ඇස් තියෙනවා. හැබැයි ඔබ අන්ධයෙක්. ඔබ යථාර්ථය දකින්නේ නැති નિසරු දේවල් පස්සේ දුවන අශෘතවත් පෘථග්ජනෙක්. ආර්ය ධර්මයේ නොහික්මුණු කෙනෙක්. ආර්ය ධර්මය නොදන්න කෙනෙක්. ආර්ය ධර්මය නොදක්නා කෙනෙක්. නොදැක්ක කෙනෙක්. අසත්පුරුෂයන්ගේ ඇසුරේ ඉන්න කෙනෙක්. සත්පුරුෂයන්ගේ ඇසුර නොලබන කෙනෙක්. සත්පුරුෂයන් ඇසුරේ නොහික්මුණු කෙනෙක්. සත්පුරුෂ ධර්මය නොදන්නා කෙනෙක්. ඔබ අහවල් සමිතියේ සභාපති වෙන්න පුළුවන්. මේ සමිතියේ සභාපති වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම පරියාය පරීක්ෂලා බැලූ කල මෙවැනි ඇත්තන්ට කියන්නේ විශේෂම මුණ්ඩරාජ සූත්‍රය අංගුත්තර පංචක නිපාතයේ තියෙන මුණ්ඩරාජ වර්ගය කියලා වර්ගය. මේකේ තියෙන මුණ්ඩරාජ කියලා සූත්‍රය. මේ සූත්‍රය සිහිපත් කරනවා මෙන්න මේ වගේ ඇත්තෝ කෙනෙක් මරණය දැකලා ඒකට මේ පුදුම වෙනවා නම් අනේ ඇයි මරුණේ කියලා කල්පනා කරනවා නම් එයා අශෘතවත් පෘථග්ජනෙක් කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ එහෙම නැහැ පින්වත්නි. එයා ධර්මය දන්නවා, එයා මරණය දන්නවා, එයා මරණය දකිනවා, එයා ජීවත් වෙනවා. හැබැයි අයෝග්‍ය ප්‍රත්‍ය හැරපියා මතක තියාගන්න. උවමනා නැති දේවල් ඕනවට වඩා හදන්නේ නැහැ. එයා ගයක් හදාගන්නේ නොතෙමී ඉන්න පුළුවන් වෙන්න විතරයි. එයා ගයක් හදාගන්නේ එයාට නිදහසේ වැටිලා ඉන්න විතරයි. බොරු සෝබනයේට මේ ලෝකයේත් එක්ක දුවන රේස් එකේ දුවන්න නෙමෙයි. අන්න අයෝග්‍ය ප්‍රත්‍ය හැරපියා. යෝග්‍ය ප්‍රත්‍ය විතරයි. මතුමතුත් සංවේග උපදවන්නේ. මොකද වෙන්නේ? තව තව කල්පනා කරද්දී මතුමතුත් සංවේග උපදිනවානේ. මෙන්න මේ සංවේගී උපදවාගෙන සංවේගී උපදින්න මොකද වෙන්නේ? යා ප්‍රතිපත්තියක පිහිටනවා. දන් දෙන කෙනෙක් වෙනවා. සිල් රකින්න කෙනෙක් වෙනවා. බණ භාවනා කරන කෙනෙක් වෙනවා. පන්සල් යන කෙනෙක් වෙනවා. පොයට සිල් ගන්න කෙනෙක් බවට පත් වෙනවා. නිතර ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් බවට පත් වෙනවා. මතුමතුත් සංවේග උපදවන්නේ සුදුසු ප්‍රතිපත්තියේ පිහිටා. අන්න සුදුසු ප්‍රතිපත්තියේ පිහිටා මේ විමුක්ති සුවය සාක්ෂාත් කරගන්නවා කියන එක සිහිපත් කරනවා. ඇයි? මේ බලන්න වෙන්නේ. දැන් මැරෙනවා කියන එක ප්‍රශ්නයක්. දැන් මැරෙනවා කියන එක වෙනවද නැද්ද? වෙනවමයිනේ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් වෙයි තුන් ලෝකෙ ඉන්නවද? නෑනේ. මැරෙනවා කියන එක වෙනවමයි. එතකොට මැරෙනවා කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවනේ. වෙන එක නම් කොහොමත් වෙනවා. වෙනවා විතරක් නෙවෙයි මැරෙනවා කියන එකේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ තමයි ආයිත් සැරයක් භයානක සංසාර ගමනේ උපදින්න පුළුවන්. අන්න එහෙනම් මැරෙනවා විතරක් නෙමෙයි. මැරිලා ආපහු උපදිනවා කියන එකත් ලොකු අවුලක්. ඒ උපදින්න තියෙන්නේ ආයි මේ මනුෂ්‍ය ලෝකේ නිම්මාන රතියේ තුසිතේ තාවතින්සේ විතරක් නෙමෙයි. මේ සමහරු එක එක තැන්වල පටවන්න හැදුවටනේ අර බෝට්ටුව මෙහි බෝට්ටුව කිය. හැබැයි මැරෙනවා කියන එක වෙනවමයි. මරණයත් එක්ක බැඳිච්ච ලොකු ධර්මතාවයක්, ලොකු දුකක්, ලොකු වේදනාවක්. සති සංවේග ඥාන සිහිය උපදවා ගන්න ඕනි. සංවේගය උපදවා ගන්න ඕනි. ඥානිය උපදවා ගන්න ඕනි. අපි මරණින් මත්තේ යන්න තියෙන සංසාර ගමන මෙන්න මේ වගේ භයානක එකක් යයි කියලාත්. ඔන්න එතකොට ඔබට හිතෙනවා මේ මැරෙනවා නම් මැරිලා ආයිත් මේ භයානක සංසාර ගමනක් යන්න වෙනවා නම් මම මොකද කරන්න ඕනේ? ඔබට මරණය කියන ධර්මතාවයේ තියාගෙන භයානක සංසාර ගමනක් යන්න වෙනවා කියන එක අයින් කරන්න බෑ. මොකද භයානක සංසාර ගමනක් යන්න වෙනවා කියන gediya එන්න පටන් ගත්තේ මරණය කියන පිළිකාව ඇඟ ඇතුලේ තියෙන නිසා. දැන් gediya කඩ ඉඳලා මේ සංසාර ගමන සූපත් කරගන්න දුවන්න එපා. දිව්‍ය ලෝකයකට පයින්න දුවන්න එපා. අපායෙන් බේරෙන්න දුවන්න එපා. මනුෂ්‍ය ලෝකයේ කිහිර වෙන්න දුවන්න එපා. ඈත බලන්න එපා. ඔබ බැලිය යුත්තේ සංසාරිය සෝපත් කර ගැනීම නෙමෙයි මරණයෙන් බේරෙන්නේ කොහොමද කියන එකයි. මොකද මරණයෙන් බේරුණොත් ආපහු ඉපදීමක් කොහෙද තියෙන්නේ නේ? ජාති නිරෝධ, ජරා නිරෝධ. දැන් මැරෙන්නේ මම ඔබෙන් අහනවා ඇයි මැරෙන්නේ? ඔබට හිතෙයි ආයුෂ ඉවර වෙලා මැරෙනවා. සමහරු. ඒකට කියනවා ආයුක්කය මරණය කියලා. සමහරු කර්ම ඉවර වෙලා මැරෙනවා. ඒකට කියන්නේ කම්මක්කය මරණය කියලා. සමහරුන්ගේ මේ ආයුෂයයි කර්මයයි කියන දෙකම එකට එකවර ඉවර වෙනවා. ඒකට කියන උභයක්කය මරණය කියලා. සමහරුන්ට මේ ඔක්කොම තියදී උපච්ඡේදකවත් නේ. ඒ කියන්නේ කාල මරණ, අකාල මරණ කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ මේ හොඳට කාල මැරෙන්න පොඩ්ඩක් කාල මැරෙනවා කියන එක නෙමෙයි.
කාල මරණ කියලා කියන්නේ කෙනෙක්ගේ පුණ්‍ය ශක්තිය ප්‍රහීන වීමෙන්, ඒ කියන්නේ කර්ම ශක්තිය ප්‍රහීන වීමෙන් වෙන මරණය කාල මරණය. එයා ඉපදින ලෝකයේ ඒ වෙලාවේ තියෙන සම්මුති ආයුෂය ඉවර වෙලා මැරීම එයාට කියනවා ආයුක්කය මරණය කියලා. ওই දෙකම ඉවර වෙලා මැරෙන කෙනාට කියනවා උභයක්කය මරණය කියලා. උපච්ඡේදක මරණය කියලා කියන්නේ අකාල මරණය. ඒ කියන්නේ කරගත්තු මග අකුසල කර්මයකින් ආයුෂයක් තියෙද්දී ජීවත් වෙලා ඉන්න පිනක් තියෙද්දී කෙනෙක් පෙර අකුසල කර්මයක් විපාක භාවයට ඇවිල්ලා මරණයටපත් වෙන්න පුළුවන්. අන්න එවැනි ඇත්තන්ට කියන උපච්ඡේදක මරණයටපත් වුණා කියලා. දැන් ඔබට හිතෙන්නේ ඔබ මැරෙන්නේ පින ඉවර වීමෙන්ද කර්ම ඉවර වීමෙන්ද උපච්ඡේදක මරණයක් ඇවිමින්ද? පින්වත්නි, ඇත්තම කතාව තමයි ඔබ මරණයටපත් වෙන්නේ ඔය එකක්වත් නිසා නෙමෙයි. ඔබ මේ ලෝකෙට ඉපදිච්ච නිසා. ජාතිපච්චය ජරා මරණ. එතකොට මරණය කියන එකට හේතුව මොකද්ද? පින ඉවර වීම, ආයුෂ ඉවර වීම, මේ ගහකින් වැටීම, ගොනෙක් ගැනීම, දේවාලයක් ඔලුවට කඩන් වැටීම නෙමෙයි. කාගේ හරි පොළු පාරක් වැදිලා මැරෙනවා කියන එක නෙමෙයි මරණයට හේතුව. ඇත්තටම ඔය මරණ වාර්තාවක් තියෙනව නේද? ඕකේ ලියන්න ඕනේ මරණයට හේතුව කියන තැන ඉපදීම කියලා. ඕකට එක එක හේතු දදා බොරු හේතු දානවා, ඩෙන්ගු කියයි, උණ කියයි, පීනසේ කියයි, H1N1 කියයි, අර රෝගය, මේ රෝගය. මරණයට හේතුව කියන තැනට දාන්න ඉපදීම කියන එක. පැහැදිලි? ඉපදිච්ච නිසා නෙමෙයිද මැරුණේ? එතකොට ඔබ මරණයෙන් බේරෙන්න නම් මේ ආයුෂ වර්ධනීය කරන තෙල් හොයාගෙන කැලෑ ගානේ රින්ගන්න එපා. මේ පරණ යට වෙලා ගිය රජවරුන්ගේ දැන් ඒ රජවරුත් මැරිලා. උඩ ඒගොල්ලෝ ගහ මොන හරි තෙලක් තිබ්බනම් අමරණීය ඒ මිනිස්සු ජීවත් වෙන්න එපා. කවුද ජීවත් වෙන්න කෙනෙකුට ඉන්නේ එහෙම? පැහැදිලිද මං කියන්නේ? දැන් ඔය එතකොට කියයි ඔය හිමාලය පැත්තේ අවුරුදු 400ක් 500ක් ජීවත් වෙනා ඉන්නවාට කියලා. පින්ගන්නේ හිමාලය පැත්තේ 400ක් 500ක් නෙමෙයි අවුරුදු 84000ක් ලක්ෂයක් ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ හිටියා. 84000කින් අරක ශාස්ත්‍රවලයා කාලේනේ. අරක ශාස්ත්‍රඥ වහන්සේගේ කාලේ ආයුෂ කොච්චර තිබ්බද? නමුත් කිව්වේ තනාග රැඳි පිනිබින්දුවක් වගේ. දියේ යැඳි ඉරක් වගේ. දියේ නැගෙන පෙන බුබුලක් වගේ. වස්තු 7ක් කියලා කාල 7ක් කියන්නේ උපමා 7ක් කියලා මරණය පිළිබඳව සති සංවේගනා නිපැද්දෙව්. එතකොට එනිසා මතක තියාගන්න මේ මරණය කියන එකට අනිවාර්ය හේතුව තමයි පිළිගන්නේ ඉපදීම කියන එක. ඉපදීම තියනකම් උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. යමෙක් ඉපදුනා නම් එයාට මේ අමරණීය වෙන්න තෙල් ගන්න බෑ. එයා අනිවාර්යයෙන්ම මැරෙනවාමයි. එයා අනිවාර්යයෙන්ම මැරෙනවාමයි. ඒක නවත්තන්න පුළුවන් జగතෙක් මේ තුන් ලෝකේ කොයිද ඉන්නේ? ඒක නවත්තන්න පුළුවන් జగතෙක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටවත් තමන් වහන්සේගේ ජීවිතේන්ද්‍රය උපච්ඡේදනය වීම කියන එක නවත්ත ගන්න පුළුවන් වුණාද? සුයසත්තාම පුඤ්ඤිද්දී බුද්ධි වුද්ධී ජිනද්වය. සුයසත්තාම පුඤ්ඤිද්දී මේ මහත් වූ යසසක් තිබ්බ, මහත් වූ තාමයක් ශක්තියක් තිබ්බ, මහත් වූ පුණ්‍ය ශක්තියක් තිබ්බ, මහත් වූ කර්ම ශක්තියක් තිබ්බ, මහත් වූ 이르දි ශක්තියක් තිබ්බ බුද්ධි වුද්ධී ජිනද්වය. මේ බුද්ධිය කියන එකෙන් අතිශයම වර්ධියට પ્રાપ્ત වෙච්ච ජිනද්වය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් ජිනද්වයන් කියලා මෙතනගේ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ. ඝාතේසි මරණං කිප්පං. මරණය කියන ධර්මතාවයට ගොදුරු වුණාද නැද්ද? වුණානේ. ඒකනේ අර නියත මේ සතර පෙර නිමිති දකිද්දි මහල්ලෙක් දැක්ක, ලෙඩෙක් දැක්ක, මලකඳක් දකින්නකොට අහනවනේ චන්න ගෙන්නේ. චන්න මේක මටත් වෙනවද? චන්න මේක සුද්ධෝදන රජතුමාටත් වෙනවද? චන්න මේක යශෝදරාටත් වෙනවද? චන්න මේක රාහුල්ටත් වෙනවද? පැහැදිලිද? වෙනවයි කිව්වම සිද්ධාර්ථ කුමාරයා කල්පනා කළා දෙයියනේ එහෙනම් මැරෙනවා කියන එක වෙනවා නම් කොහොමද මම මේ මරණයෙන් බේරෙන්නේ? ආලාර කාලාමල උද්දකරාම පුත්තල ගාවට ගිහලා මේ නොමැරී ඉන්න තැලක් කිල්ලුවේ නැහැ. මොකද තේරුම් ගන්න ඕනේ පොදු ධර්මතාවය තමයි සියලු දිනාටම මරණය කියන මරණං භවිස්සති. මරණය වෙනවාමයි. ඒකට මේ බය වුණා, අරක වුණා, මේක වුණා කියලා පෙන්ගන්නේ ගැලවෙන්න පුළුවන් කමක් නෑ. මරණං භවිස්සති. ජීවිතය සිඳෙනවාමයි, මරණය වෙනවාමයි. ජීවිතං උපච්චිජ්ජිස්සති. ජීවිතය සිඳෙනවාමයි. මේක හරියට තේරුම් අරගෙන මැරෙන්න හේතුව ඉපදීමයි කියලා තේරුම් ගන්න කෙනා උපදින්න හේතුව හොයනවා.
මොකක්ද ඉපදෙන්න හේතුව? දෙවියෝ මෙව්වා නෙමෙයි. උපදින්න හේතුව තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. දැන් ඕක තවත් මෙහාට එනකොට අපිට කියන්න පුළුවන් තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියලා. උපාදානීය සහ තණ්හාව කියන උපාදානීය වෙන්නේ තණ්හාව නිසානේ. වැඩිපුර තණ්හා කරන වස්තු අපි දන්නේම නැතුව අපිට අවසානයේදී උපාදාන මට්ටමට එන්න පුළුවන්. කෙනෙක්ට නිතර උපාදානයන් වෙනවා නම් කෙනෙක්ට නිතර තණ්හා වෙනවා නම් වස්තුන් වලට අන්නේ තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති කර්ම භවය සහ උප්පත්ති භවය කියලා දෙකක් තියෙනවා. භව පත්‍ය ජාති කියන මෙන්න මේ මිනිස්යාගේ උප්පත්තිය කියන තැනට එන්න හේතුව විදියට පටිච්ච සමුප්පාද චක්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මම මේ ලෝකෙට පහළ වුණත් නැත. උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං. මේ ලෝකේ තියෙන ධර්මතාවයක් සත්වයා උපද්දවන හේතුව මොකද්ද? ඒ උපද්දවන හේතුවට බලපාන්නේ මොකද්ද? ඒ හේතුව බලපාලා සත්වයා කොහොමද ගිහිල්ලා ආයි උප්පත්තියක් ලැබෙන්නේ? මේවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉපදුනත් නැතත් මේ ලෝකේ තියෙන දේවල්. ඇයි අබුද්ධෝත්පාද කාලයක සත්වයා ඉපදෙන්නේ නැද්ද? සත්වයා මැරෙන්නේ නැද්ද? මොකක්ද හේතුව? හේතුව තමයි තණ්හා උපාදාන. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මොකද කළේ? තං තථාගතෝ අபிසම්මුඤ්ජති. ඒක බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරනවා. අபிසම්මුඤ්ජිත්වා ඒක අවබෝධ කරගෙන අபிසමෙත්වා මනවින් අවබෝධ කරගෙන පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. පනවනව විවර කරලා පෙන්නනෝ ඒක පඤ්ඤපේති පිහිටවනවයි ධර්මතාවයන් උඩ. විභජති බෙදා පෙන්වනවා. උත්තානි කරෝති ලෝකෙට එලිපෙලි කරනවනේ. ඉතින් මෙන්න මේ සත්‍යතාවය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච කෙනාට එයා හැම සරණක් මත හැරලා අහං බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි. මම ධර්මයේ සරණ යනවා. සංඝයා සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මේ මරණය කියන ධර්මතාවයෙන් ගැලවෙන්න ඉපදීම කියන එක නවත්තන්න බුදුරජාණන් වහන්සේ හැර මට වෙනත් සරණක් වේ තුන් ලෝකේ නෑ කියලා නෙමෙයි සිහිපත් කරලා තියෙන්නේ. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ ඇහෙන වෙලාවේ මේක තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්න. මේක පැටලෙන්න එපා. මේක පැටලිලා වැඩක් නෑ. ඔබට මේක පැටලිලා ඉන්න උමනා වුණාට මේ අන්තිමට ඔබට තනියෙන් මේ දැලේ පැටලිලා ඉන්න වෙයි එහෙනම්. මොකද අනිත් හැමෝටම මැරෙන්න වෙනවා. ඔබට ඔබේ මරණය පිළිබඳව ඔබ හිතන්න කැමති නැත්නම් ඔබ හිතන්නකෝ ඔබ මැරෙන්නේ නැහැ කියලා. හැබැයි අනිත් හැමෝටමවත් මැරෙන්න වෙනවා කියන ඥාණය ඔබට තියෙනවනේ. මම මේ කියන්නේ තේරෙනවද? ඒතර ඔබ මේ ලෝකේ ගොඩනගා ගන්න මේ දැල වියා ගන්න මේ දැල ලොකු කරගන්න දඟලන්න එපා. මොකද මේ දැලේ ඔබට විතරක් රැඳෙන්න වෙයි එහෙනම් අවසානයේදී. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පිරිණිවුණු මේ ජීවිත ධර්මයේ මේ ජීවිත විභාගයේ ඔබ කොහොමද සමත් කෙනෙක් බවට පත් වෙන්නේ? පින්වත්නි අපිට මේ සත්‍යයට මුහුණ දෙන්න වෙනවාමයි. අපිට මේ සත්‍යයට මුහුණ දීලා මේකෙන් එතර වෙලා යන්න වෙනවාමයි. මතක තියාගන්න. වඩා යහපත් දේ තමයි මේ අල්ප මාත්‍ර වූ ජීවිතයට ඇලුම් කර කර දඟලන්නේ නැතුව මේ අල්ප මාත්‍ර වූ සම්පත්තීන් ගොඩර ගහගෙන මේ ජීවිතේ දාලා යන්න තියෙන වස්තුත් එක්ක ඔට්ටු වෙවි ඉන්නේ නැතුව මැරෙනවා කියලා දැනගෙන මරණින් මත්තේ යන්න වෙන සංසාර ජීවිතය පිළිබඳව අවබෝධයෙන් මේ මරණයයි මේ සංසාර ජීවිතේනුයි ගැලවෙන්න අපි කරන්න ඕනේ පොත් උස්සන් ක්ලිනික් යන එක නෙමෙයි ප්‍රතිශක්තිකරණය වෙන බෙහෙත් බොන එක නෙමෙයි තියෙන තරම් ඉන්ජෙක්ෂන් එකකට ගහගන්න එක නෙමෙයි ඉපදීම කියන හේතුව නැති කරන එක. උප්පත්තිය සහි වේදම් මරණං ආගතං සදානි. ඉපදීම නැති කරන්න වෙන්නේ තණ්හා උපාදානිය නැති කිරීමෙන්. තණ්හා උපාදානිය වෙන්නේ ඇයි? අන්න අපිට හොයන්න කාරණාව. කොහොමද බලන්න මරණ සතියෙන් පටන් ගත්තා. දැන් අපි හොයාගෙන එනවා. අපි දැන් මරණ සතිය නෙමෙයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ මරණීය පිළිබඳව සති සංවේග ඥාන ඉපදුනා. දැන් අපි මරණයට හේතු හොයාගත්ත ඉපදීමයි අන්න දුක්ඛ සත්‍ය තමයි මරණය කියන එක. එතකොට ඉපදීමට හේතුව තණ්හාව වෙනකොට දුකට හේතුව තණ්හා බවට පත් වෙනවා. එහෙනම් තණ්හාව නැති කිරීම තමයි දුක්ඛ
නිරෝධය බවට පත් වෙන්නේ නේ. දැන් සත්‍ය සමුදය නිරෝධයනේ. එතකොට තණ්හාව නැති කරන මාර්ගය කුමක්ද? අන්න වැදගත්ම දේ. පැහැදිලිනේ. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ සත්‍ය තමයි මරණය කියන එක සහ සංසාර ජීවිතය කියන එක. සමුදය සත්‍ය තමයි දුකට හේතු වෙන, ඉපදීමට හේතු වෙන, මරණයට හේතු වෙන, ඉපදීමට හේතු වෙන තණ්හාව කියන එක. එහෙනම් තණ්හාව නැති කරගත්තොත් හරිද නැද්ද? හරි. අන්න තණ්හාව නැති කිරීම තමයි නිරෝධය කියන්නේ. ඇයි? තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. බලන්නකො මේකේ තියෙන පැහැදිලිකම. ජාතිය නිරෝධ කිරීමට නම් තණ්හාව නිරෝධ කළ යුතුයි. තණ්හාව දුරු කරන පටිපදාව කුමක්ද? මෙන්න පින්වත්නි කතාව. ඔබ මේකට තෝරාගත යුතුයි කර්මස්ථානාචාර්යවරයෙක්ව. ඒ කියන්නේ ඔබට මේ මාර්ගය කියලා දෙන, මාර්ගය දන්න, මාර්ගය වඩන, මාර්ගය පිළිබඳව අවබෝධයක් තියෙන උතුමන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කල්හි ඔබේ හොඳම කල්යාණ මිත්‍රයා වෙන්නේ බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේලා, අනාගාමින් වහන්සේලා, සකදාගාමින් වහන්සේලා, සෝතාපන්න උතුමන් වහන්සේලා කියන උතුමන් වහන්සේලා ජීවතුන් අතර ඉද්දී ඔබේ හොඳම කල්යාණ මිත්‍රයා වෙන්නේ ඒ උතුමන් වහන්සේලා. එතකොට දැන් රහත්ද නැද්ද කියලා හොය හොය ඉන්න දඟලන්න එපාද? දැන් එහෙම කොහම එහෙනම් ඔයා රහත්ද, ඔයා රහත්ද, ඔයා රහත්ද කියලා අහනවා. වෙන්නේ රහතන් වහන්සේ නමක් තමන්ගේ රහත්භාවය කියනවා. ඇත්ත. එයාට කියන්න පුළුවන් උන්වහන්සේ කියනවා කොයි අවස්ථාවේදීද කර්මස්ථානයේ කවුරු හරි කෙනෙක් වඩනවා කියලා දැනගත්තාම අස්සගුත්ත මහරහතන් වහන්සේලා. ඉතින් ඒක මේ දැන් ওই පිංගුතුලා ප්‍රශ්න අහලා ඔබ වහන්සේ රහත්ද අරකද මේකද කොහොමද කියලා අහන්න යන්න එපා. ඔබ භාවනා කරන කෙනෙක් කියලා දැනගත්තාම, ඔබ ධර්මීය ගවේෂණය කරන කෙනෙක් කියලා දැනගත්තාම, ඔබ මේ මාර්ගයේ වඩන කෙනෙක් කියලා දැනගත්තාම රහතන් වහන්සේ නමක් ඒ කියන්නේ කියලා දෙනවා. පුතේ ඔතනදී මෙහෙම නෙමෙයි මෙහෙමයි. ඕකෙදි මෙන්න මේ වගේ. එතකොට ඔබට තේරෙනවා අනේ මුන්වහන්සේ මේ මාර්ගයේ වඩලා තමයි මේ සත්‍ය ප්‍රකාශ කරන්නේ කියලා. එතකොට එනිසාද රහත්ද නැද්ද කියන ලේබල් එක හොය ඉන්න එපා. කර්මස්ථානාචාර්යවරයෙක් ගාවට යන්න. කර්මස්ථානාචාර්යවරයෙක් සතු විය යුතු ගුණාංග සිහිපත් කරලා තියෙනවා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා. සීලයෙන් ප්‍රිය වෙන්න ඕනි. මණික් ඡත්‍රයක් වගේ ගරු කටයුතු කෙනෙක් වෙන්න ඕනි. ගුණ සම්පත්තියෙන් සම්භාවනා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි. Taman ඇසුරු කරන්නන්ට අවවාද දෙන කෙනෙක් වෙන්න ඕනි. කියන්නේ ශිෂ්‍යයට අවවාද දෙන කෙනෙක් වත්තාච. Tamanගේ ශිෂ්‍යයන් හෝ වෙනත් කවුරු හරි චෝද්‍ය වශයෙන් යම් චෝදනාවක් කරාම මේ චෝදනාව ඉවසන සුළු කෙනෙක් බවට පත් වෙන්න ඕනි. කියන්නේ මේ චෝදනාව ඉවසලා දැන් උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් පිටුපස්සේ අපිට දැන් භාවනා වැඩසටහන් කරද්දී විවිධ ප්‍රශ්න අහනෝනේ සමහරු මේ අගේන්ස්ට් එකට වගේ අර කියන්නේ නිකන් විරුද්ධව වගේ ප්‍රශ්න අහන අය එන්න නිකන් කපලා දාන්නවා වගේ. දැන් ඒ වගේ වෙලාවට අපි නිකන් මේ ඔයලා කටවා ගන්නවා මං තමයි එකම කෙනා මං කියන එක අහ ගන්නවා ඔයලාට මෙතන කතා කරන්න බෑ මේ වැඩසටහන මගේය මෙහෙම කියලා. ඒ චෝද්‍ය වශයෙන් කරන චෝදනාව ඉවසන්නේ නැත්නම් ඒක තමන්ගේ නොදැනුවත් භාවයනේ. එනිසා චෝද්‍ය වශයෙන් කරන චෝදනාව ඉවසන සුළු කෙනෙක් වෙන්න ඕනේ. වචනක්කම වචන ඉවසන සුළු කෙනෙක්. වඩාම වැදගත්. ගම්බීරංච කතං කත්තා. පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු ධර්මතාවයන් කියා දෙන සුළු ගුරුවරයෙක් වෙන්න ඕනේ. මෙන්න මෙවැනි ගුරුවරයෙක් කර්මස්ථානාචාර්යවරයෙක් කරගත්තට පස්සේ ඒ කර්මස්ථානාචාර්යවරයා ඔබේ ඉරියව් දැකලා, ඔබ අඩිය තියෙන විදිය දැකලා, ඔබ කන විදිය දැකලා, ඔබේ වචන විලාසය දැකලා, ඔබේ අසුරු කරන විලාසය දැකලා ඔබේ චරිතයට හරියන කමටහනක් වෙනවා. අසුභානුස්සතිය වෙන්න පුළුවන්. මරණානුස්සතිය වෙන්න පුළුවන්. මෙත්තානුස්සතිය වෙන්න පුළුවන්. මරණ සතිය වඩන යෝගාවචරය ගැන සිහිපත් කරනවා. යමෙක් මරණ සතිය වඩන්නේ නම් මම කලින් සිහිපත් කළේ ඒක. ඔහු අයෝග්‍ය ප්‍රත්‍ය හැරපියා. කියන අයෝග්‍ය ප්‍රත්‍ය අතහැරලා දාලා මතුමතුත් සංවේග උපදවන්නේ සුදුසු ප්‍රතිපත්තියේ පිහිටා ඉක්මනින් නිවන් සුව විඳී කියලා. කෙනෙක් අසුභානුස්සතිය වඩනවා නම් දිව්‍ය ලෝකාරම්මණයේ ඇලෙන්නේ රාගය උපදින්නේ නැහැ. ඇයි? පිළිකුල මනසිකාරය කරලා තියෙන නිසා. කෙනෙක් මෙත්තානුස්සතිය වඩනවා නම් අනවශ්‍ය තැන්වල ගැටෙන්නේ නැහැ පින්වත්නි. අනවශ්‍ය තැන්වල ගැටෙන්නේ නැතුව මෛත්‍රී චිත්තයෙන් ශෝභමාන වෙන සිත තියෙන නිසා නිවන් සුව විඳිනවයි කියන එක සිහිපත් කරලා තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මම මේ කියනවට දැන් ඔබට කර්මස්ථානාචාර්යවරු කියලා ඔබ ඕවාද බැලුවේ නැත්තම්
channel කීයක බණ කියනවද කියලාද බැලුවේ. ඔබ බැලුවේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කරපු ධර්මයේ පරිසිදුවට කියනවද නැත්නම් ඒක තර්ක කරලා මේ දැන් සමහරු කියනෝනේ පින්දහම් කරන්නත් එපාය මේ බුද්ධ පූජාව තියලා වැඩකුත් නැහැ කියලා. ඒ වගේ කර්මස්ථානාචාර්යවරයෙක් ඔබ ඇසුරු කරන්න කියලා බලන්න. එහෙමනම් පින්වදින ඔබට වැඩි දුර යන්න බෑ. මෙන්න මෙවැනි කර්මස්ථානාචාර්යවරයෙක් ගාවට ගියාම ඔබට මේ කර්මස්ථානාචාර්යවරයා කියලා දෙන රහසක් තියෙනවා. ඒ රහසට කියන්නේ මේ තණ්හාව නැති කිරීමේ රහස. මොකද්ද? තණ්හාව නැති කිරීමේ රහස. කවුද කියලා දීලා තියෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ. මොකද්ද කියලා දීලා තියෙන්නේ? ආස්වාදය දකින්න, ආදීනවය දකින්න, ආස්වාදයත් ආදීනවයත් දකින්න විට ඔබට ආස්වාදයේ ඔබේ හිත පිහිටන්නෙත් නැහැ. ආදීනවයෙන්ුත් ඔබ නිදහස් වෙන්නයි හිතන්නේ. ආස්වාදයෙන් ආදීනවයෙන් දෙකෙන්ම නිදහස් වෙච්ච තැන ඔබ වැටෙන්නේ කියලා නිස්සරණයට. තේරෙනවනේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ විතරයි ලෝකේ තියෙන්නේ. ඔබ යමකට තණ්හා කරනවා නම්, ඔබට යමක් උපාදානීය වෙනවා නම්, උපාදානීය වෙන්න තියෙන්නේ තණ්හා කරන්න තියෙන්නේ ওই කියන ස්කන්ධ පහ විතරයි. රූපය කියන ස්කන්ධයේ මුලා වීම, ආස්වාදයේ ස්වල්ප වූ ආස්වාදයේ මුලා වීම මහත් වූ ආදීනවේ අතහැරලා දාන. ස්වල්ප වූ වේදනාවේ මේ දියබුලක් වගේ ඇති වෙලා නැති වෙලා යන වේදනාවේ මුලා වීම මහත් වූ ආදීනවේ අතහැරලා දාන. සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධත්‍රයේ මුලා වීම මහත් වූ ආදීනවේ අතහැරලා දාම නිසාම ඔබ හැමදේම ආදීනවේ කියන එක වහගෙන, ඔකනේ ඇත්ත. ආදීනවේ කියන එක එල්ලගෙන, ආදීනවේ කියන එක බඩුමලු වල පැක් කරගෙන ගිහිල්ලා ආස්වාදයේ පෙන්වන්න දඟලනවා. හැබැයි රූපේ අනිත්‍ය භාවය, විපරිණාම භාවය, සංකත භාවය, පීලන භාවය, ਸੰతాප භාවය කියන මේ දුක්ඛාරය සත්‍යයන් නිසා කොච්චර ආස්වාදය පවත්ව ගන්න හැදුවත් පවත්ව ගන්න බෑ. නවත්ත ගන්න හැදුවට නවත්ත ගන්න බෑ. රඳව ගන්න හැදුවට රඳව ගන්න බෑ. ආදීනවේ එතකොට පිටින් ඔන්න ආදීනවේ. දැන් ආදීනවේ මොකද්ද? පවත්ව ගන්න බැරි රූපේ නැවත නැවත පෝෂණය කරන එක ආදීනවයක්. වෙනස් වෙන රූපේ නැවත නැවත පෝෂණය කරන එක ආදීනවයක්. ඒ නිසා මේ ආස්වාදය අතහරින්න. ආදීනවයට මහන්සි වෙන එක අතහරින්න. එල්ලගෙන යන බඩුමලු පැත්තකට දාන්න. වයසට යනවා කියලා දැනගන්න. දිරනවා කියලා දැනගන්න. පිළිකුල් කියලා දැනගන්න. දැනගෙන අතහැරලා දාන්න. චන්ද රාග විනයෝ, චන්ද රාග පහිනං. චන්ද රාගය දුරු කරන්න. චන්ද රාගය නැති කරලා දාන්න. ඒකට කියනවා නිස්සරණය කියලා. කෙනෙක් රූපයේ නිස්සරණයේ හිත පිහිටවනවා නම් ආස්වාදය රැක ගන්න නෙමෙයි. ආදීනවයට කලකිරිලා ආස්වාදය රැක ගන්න බෑ කියන එක දැකලා නිස්සරණයේ පිහිටියොත්, වේදනාවේ කලකිරිලා නිස්සරණයේ පිහිටියොත්, සංඥාවේ සංකාරී විඥානයේ කලකිරිලා නිස්සරණයේ පිහිටියොත් පුදුම දෙයක් වෙනවා. මොකද්ද? එයා ආපහු රූපස්කන්ධයට ඇලෙන්නේ නැහැ. කියන්නේ රූපස්කන්ධයට තණ්හා කරන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේ ආස්වාදයේ කියන එක හරිම ස්වල්පයයිනේ. ආස්වාදයේ කියන එක හරි චූටි වෙලාවයි තියෙන්නේ. ඒ ආස්වාදයේ පවත්වා ගන්න විඳින්න වෙන ආදීනවයම මහත්. එනිසා ආදීනවය අතාරිනවා. ආස්වාදයට රැවටෙන එක නවත්තනවා. ආදීනවය අතහැරලා ආස්වාදයට රැවටෙන එක අතහැරියාම පිහිටන්නේ නිස්සරණේ. තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධා. හරිද? ප්‍රශ්නය තමයි මැරෙනවා කියන එක. ප්‍රශ්නෙට හේතුව තමයි ඉපදිනවා කියන එක. උපදින්න හේතු වෙන්නේ තණ්හාව කියන එක. තණ්හාවේ තියෙන ස්කන්ධවල තියෙන ආස්වාද ආදීනව කියන දෙක හරියට නුවණින් දැකලා නැති නිසා ඒ දෙක දැක්කාම බලන්නකො තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙනකොට ඉපදීම දුරු වෙනවා. ඉපදීම දුරු වෙනකොට මරණය කියන එක දුරු වෙනවා. මරණය දුරු වෙනකොට අර කන්ද ධාතු ආයතනවල සංසාරයේ පැවැත්ම, තිරසන් සතුන් වීම, කැරපොත්ත බවට පත්වීම, බල්ලන් බවට පත්වීම, ගොළු බෙල්ලන් බවට පත් වෙලා චප්ප වෙන්නට සිදුවීම, මේ කිසිම දෙයක් මේ ලෝකේ නැති වෙලා යනවා. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ මහා ධර්ම ලාභය ලැබිච්ච වෙලාවේ මේ ප්‍රශ්නේ හඳුනගෙන මේ ප්‍රශ්නියට විසඳුම දැකලා මේ විසඳුමට අනුගත වෙන්න. ලෙඩක් තියෙනවා, ලෙඩේට හේතුව තියෙනවා, බේත් එක තියෙනවා, බිව්වොත් හොඳ වෙනවා.
ඇයි ප්‍රමාද වෙන්නේ? අරඤ්‍ය ගතෝවා යන්න ආරණ්‍යකට. රුක්ක මූල ගතෝවා යන්න රුක්ෂ මූලයකට. ශුන්‍යාගාර ගතෝවා යන්න කවුරුත් නැති හුදකලා භූමියකට. ගිහිල්ලා නිකම් මේ මනසින් අනාරි පරීක්ෂණය නෙමෙයි. ආර්ය පරීක්ෂණයක යෙදෙන්න. රූපං භික්කවේන තුම්හාකං තං පජහත කියපු බුද්ධ වදන කල්පනා කරලා බලන්න. වේදනා භික්කවේන තුම්හාකං තං පජහත කියපු බුද්ධ වචනය කල්පනා කරලා බලන්න. රූපම් භික්කවේ අනිච්චා දුක්ඛා අනාත්තා කියලා දේශනා කළේ ඇයි කියලා සිහිපත් කරලා බලන්න. රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළේ කුමන මොකටද කියලා කල්පනා කරලා බලන්න. මේ රූපයේ කෙරෙහි තියෙන අනවශ්‍ය තණ්හාව දුරු වෙන්න. ආදීනමේ දකින්න, ආස්වාදයේ ස්වල්පය දකින්න. ආස්වාද ස්වල්පය දැක්කාම ආදීනමේ හරියට දැක්කාම ඔබ ගිහිල්ලා පිහිටන්නේ නිස්සරණේනේ. අනාත්ම කමඨාන දේශනා කළේයි කියලා බලන්න. සත්ත්ව පුද්ගල භාවයක් නැතුව ක්‍රියාකාරීත්වයෙන් යන වසඟේ නොපවතින සංස්කාර ස්කන්ධ වල මුලා වෙන්න එපා කියලා නේ කිව්වේ. අට්ටික සංඥාව දුන්නේ ඇයි? රූපය පිළිබඳව තියෙන ආස්වාදයේ විනිවිද ගිහිල්ලා මේ ආස්වාදයේ තියෙන අස්තීර භාවය, අසාර භාවය, નિසරු භාවය, නීරස භාවය, පිළිකුල් භාවය, ජුගුත්සාජනක භාවය කල්පනා කරලා ආදීනවේ දැකලා අතහැරලා දාන්න. අසුභ භාවනාව දුන්නේ කේසා ලෝමා නකාදන්තා තචෝකියකේ ගිරව් වගේ කටපාඩම් කර ලෝකෙ වටේ බණ කියන්න විතරක් නෙමෙයි. කෙනෙක් Tamanගේ කෙස් පිට අතට අරගෙන කේසා ලෝමා නකාදන්තා තචෝ මන්සං කියනකොට රූපයේ තියෙන පිළිකුල මනසිකාර්ය වෙලා මේ පිළිකුල් සහගත ශරීරය දරාගෙන සිටීම පාව පිංගනි පිළිකුලක් බවට පත් වෙනවා. සමහර රහතන් වහන්සේලා සිහිපත් කරලා තියෙනවා මේ කුණු ගඳ ගන්න අසෝචි මුට්ටියක් වගේ මේ ශරීරය මම පවත්වගෙන ඉන්නේ හරිම අකමැත්තෙන් කියලා. කේමා උත්පලවන්න යශෝදරාවරු වැනි අධික රූපශ්‍රීයෙන් හිටපු අය කියන මගේ කෙස් ඉස්සර මේ මොනර පිලක් වගේ. දැන් නිකන් මේ වැහැරිලා ගිය නේද? මෙන්න මේ වගේ එකක් කියලා අටුවාවල පෙන්නලා දීලා තියෙනවා. ඉස්සර මම මොනරෙක් වගේ ලස්සනයි. දැන් වයසට ගිහිල්ලා ජරා භාවයට ඇවිල්ලා මගේ බුදුහාමුදුරන්ගේ වචනේ ඒකාන්ත සත්‍යයක් නේද කියලා පින්වත්නි කියපු තැන් අට කතාවල තියෙනවා. ඉතින් මේ සත්‍යයට අනුගත වෙලා මේ සත්‍ය කල්පනා කරලා මේ සත්‍ය තේරුම් අරගෙන මේ අසත්‍ය ලෝකයෙන් මිදිලා සත්‍ය හිත පිහිටවා ගත්තොත් මේ අසත්‍ය සැප, නීරස සැප, ජුගුත්සාජනක සැප, తాවකාලික සැප, මිරිඟුවක් පස්සේ දුවන ජීවිතය නවත්වලා ස්ථීර සැපයක්, ස්ථීර ජීවිතයක්, නිස්සාර නැති සාරවත් සැපයක් බවට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වර්ණනා කර වදාළ, අනුමත කර වදාළ, පැමිණ වදාළ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ඔබට පුළුවන්කම ලැබේ. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව සුඛ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කැලණිය ගෝනවල ලිපිනෙහි පදිංචි මාකවිටගේ රීටා කුමුදනී පෙරේරා මහත්මිය අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා. අගෝස්තු මාස 10 වන දින 25 වෙනි උපන්දිනය සමරන සමරවීර ආරච්චිගේ තෙලෙන සඳරුවන් පෙරේරා පොඩි පුතුට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් නිර්වාණය අවබෝධය වීම පිණිස මෙම ධර්ම දානීය හේතු වේවා කියලා සෙසු අරමුණු විදියට සිහිපත් කරලා තියෙනවා. රීටා කුමුදනී පෙරේරා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන සමරවීර ආරච්චිගේ චමින්ද පෙරේරා මහතාටත් වැඩිමහල් පුතු වන සමරවීර ආරච්චිගේ එරංග මදුශංක පෙරේරා පුතුටත් දයාබර මව රණවක ආරච්චිලාගේ නන්දාවතී මෑණියන්ටත් ලොකු අම්මා පුංචි අම්මා දෙතුට සියලුම ඥාතීන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීම පරලෝසපත් දයාබර පියාණන් වන මාකවිටගේ නෝබට් පෙරේරා මහතාටත් අභාව ප්‍රාප්ත ආච්චි අම්මා සීයා ඇතුළු නමින් මේ පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධර්මදේශනා පවත්වන දේශකයන්න් වහන්සේටත් ධර්මදේශනාවට සවන් යොමු කරන සෑම දිනෙකටමත් මේ උතුම් ධර්මදේශනාමය කුසලයේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවායයි ප්‍රාර්ථනා කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරමු මේ නමින් මේ පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් භාවයට පත් වේවා. ඉක්මන් භවයකම මේ ලෝක තත්ත්වය ලෝක සත්‍ය තේරුම් අරගෙන මේ භවගාමී දුකින් නිදහස්ව ලබන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
ඒ වගේම මේ ධර්ම දේශනාවන් බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් කටයුතු කළ පින්වත් දායක කාරකාදීන්ට අද දවසේ මේ රැස්ුණා වූ සියලුම කුසල් ධර්ම දානමය කුසල් ධර්ම ශ්‍රවණමය කුසල් ඒ ප්‍රීතිය ධර්ම ඥානය මේ හැම එකක්ම ඔබට විතරක් නෙමෙයි ඔබ පවුලේ ඉන්න සෑම ඥාති හිත මිත්‍රාදී දූ දරුවෙක්ටම හිත අහිත සියලු දෙනාටම යම් බෝධිසත්වයන් වහන්සේ නමක් Tamanගේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරනවා නම් ලෝක ධාතුව තුළ එවැනි බෝධිසත්වයන්න් වහන්සේලාට යම් සත්පුරුෂයෙක් ලෝකයේ තුල ජීවත් වෙනවා නම් සත්පුරුෂ චේතනාවෙන් පින් අනුමෝදන් වීමේ කැමැත්තෙන් ඒ සියලුම පින් අනුමෝදන් විය හැකි මේ උතුම් කුසල කර්ම වල සතුටු වෙන පින්වතුන්ලට ඔබට අපට පැවිදි ජීවිතයේ අකුරු කළ පැවිදි ජීවිතය කියා දුන් ගුරුවර සහෝදර කල්යාණ මිත්‍රවරුන්ට මෙපින් අනුමෝදන් වේවා සංසාර ජීවිතයේ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ අසුරු නිසුරුම සංසාර ජීවිතේ යන්නුනොත් ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේ ගුණපිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම්. ප්‍රාර්ථනීය බෝධියෙන් සුඛපටිපදාවෙන් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී ධම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ අගෝස්තු මාස 10 වන දින 25 වන උපන්දිනයේ සමරන සමරවීර ආරච්චිගේ තිලින සඳරුවන් පෙරේරා පොඩි පුතුට නිදුක් නිරෝගී චිර ජීවනයත් සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ගනිමින් සිදු කරනු ලැබූ සුමధుර ධර්ම දේශනාවයි. ඒ සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැලණිය ගෝනවල පදිංචි මාකවිටගේ රීටා කුමුදුනි පෙරේරා මහත්මියයි. එතුමියගේ අරමුණු අතර රීටා කුමුදුනි පෙරේරා මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන සමරවීර ආරච්චිගේ චමින්ද පෙරේරා මහතාටත් වැඩිමල් පුතු සමරවීර ආරච්චිගේ එරණග මදුසංක පෙරේරා පුතුටත් දයාබර මව වන රණවක ආරච්චිලාගේ නන්දාවති මෑණියන් ලොකු අම්මා පුංචි අම්මා දැතුළු සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් එමෙන්ම පරලෝ සැපත් දයාබර පියාණන් වන මාකෙවිටගේ නෝබර්ට් පෙරේරා මහතාටත් අභාව ප්‍රාප්ත ආච්චි අම්මා සීයා ඇතුළු නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් එමෙන්ම ධර්ම දේශනාව පවත්වන අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශනාවට සවන් යොමු කළ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. එමෙන්ම සියලු දෙවි දේවතාවුන්ටත් සියලු ලෝක සත්වයින්ටත් මේ ධර්ම දානමේ පින්කම අනුමෝදන් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබන්නේ අද මෙම ධර්ම දේශනාව වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළ කැලණිය ගෝනවල පදිංචි මාකවිටගේ රීටා කුමුදුනි පෙරේරා මහත්මියයි. එතුමියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ඔබටත් දිනපතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීම සඳහා දැන්ම අපව subscribe කරන්න. ඔබත් ඔබේ නිවසේ විහාරස්ථානයේ ආයතනයේ සංවිධානය කරනු ලබන සුමధుර ධර්මදේශනා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීම සඳහා පටිගත කිරීමට දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි.